right. එතකොට මම කිව්වා එදා database එකක් කියලා කියන්නේ මොකද්ද? අපිට මොකක් හරි property එකක් ගැන. එහෙම නැත්නම් මොකක් හරි physical හරි අපේ තියෙන භෞතික දෙයක් හරි ගැන එහෙම නැත්නම් human being අපේ කෙනෙක් පුද්ගලයෙක් ගැන data store කරන්න අවශ්‍ය නම් ඒ data store කරනකොට අපි store කරන්නේ එකිනෙක අතර සම්බන්ධතාවයකින් යුත් entities කියලා කියන්නේ අපි ඒ entity එක database එකක් විදිහට තමයි අපි සලකන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මෙතන characters 3යි 5ක් තියෙනවා. ඒතර මේ පහ store කරනකොට අපි ගන්නේ ඒ වගේ interrelations. එහෙම නැත්නම් එකිනෙක අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙන characters වල data store කරන්නේ එක database එකක්. දැන් උදාහරණයකට මෙන්න මේ characters තුන ගත්තොත් doctor, patient and nurse ගත්තොත් ඒ එක එක්කෙනා අතර සම්බන්ධතාවය ගොඩනගන්න පුළුවන්. doctor treat කරනවා patient, nurse treat කරනවා patient. එතකොට patient ඇඩ්මිට් කරලා තියෙන වෝඩ් එකකට. එතකොට ડોක්ටර් අසයින් කරලා තියෙන වෝඩ් එකකට, නර්ස් අසයින් කරලා තියෙන වෝඩ් එකකට. එතකොට මේ කැරක්ටර්ස් තුන සහ මේ වෝඩ් කියන ෆිසිකල් එන්ටිටි එකත් එක්ක අපිට රිලේෂන්ෂිප් එකක් හදන්න පුළුවන්. එතකොට මේවට අපි කියනවා එන්ටිටිස් කියලා. right? ජෙනරලි අපි කියනවා මේවට එන්ටිටි කියලා. සිංහලෙන් කියන්නේ භූතාර්ථ කියලා. right? එතකොට ඒ එකක්. ඊට පස්සේ මෙන්න මේ එන්ටිටිස් දෙක ගත්තාම lecturer and student කියන එන්ටිටිස් දෙක ගත්තාම අපිට පුළුවන් lecturer ගේ information student ගේ information එක database එකක store කරන්න. ඒතකොට මේ දෙන්න අතර සම්බන්ධතාවය ගොඩනගන්න පුළුවන් subject කියන entity එක හරහා. එහෙනම් lecturer subjects teach කරනවා, student subjects follow කරනවා. right? ඒතකොට මේ දෙන්න අතර ඒ විදිහට සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන්. එතකොට database එකක් කියලා කියන්නේ මොකද්ද? collection of related data. ඒ කියන්නේ එකිනෙක අතර සම්බන්ධතාවයකින් යුතු data set එකකට අපි කියනවා database එකක් කියලා. right? hospital database නැත්නම් university database වගේ අපි ඉස්සෙල්ලා කතා කරපු database example විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ database management system එකක් කියලා කියන්නේ අපිට ওই database එකක් create කරන්න සහ maintain කරන්න තියෙන software. right? software එකක් තමයි ඔය collection of programs කියලා කියන්නේ. ඔගොල්ලෝ මුල්ම දවසේ ඉගෙන ගන්න ඇති දැන් software එකක් කියලා කියන්නේ වැඩ කරන programs වල එකතුවක්. එහෙනම් අපි කියනවා collection of programs. collection of executable programs කියලා කියන්නේ. එතකොට ඒ වගේ software එකක් තියෙනවා නම් අපිට database create කරන්න සහ maintain කරන්න අපි ඒකට කියනවා database management system එකක් කියලා. දැන් උදාහරණයකට අපිට තියෙන Microsoft Access කියන software එක. say MS SQL කියන software එක. ඊට පස්සේ MySQL කියන software එක. Oracle, right? ඒ වගේ database හදන්න පුළුවන් softwares තියෙනවා. right? එතකොට ඔය වගේ එකකින් database එකක් හදන්න අපිට තියෙනවා database create කරන structures කීපයක්. right? එකකින් එකක් තමයි මේ tables වල. එහෙනම් අපි කියන tabular form එක data store කරන එක. right? අපි කියනවා ඔකට relational model කියලා. relational model. table එකකට කියන්නේ relation එකක් කියලා database වල. right? එතකොට දැන් මෙන්න මේ database එක එහෙම නැත්නම් මෙන්න මේ relation එක ගත්තාම දැන් මේකේ නම මම අන්තිමේට දාන්නේ මේ මොකක් ගැන information ද තියෙන්නේ student කෙනෙක් ගැන information. දැන් ඉතින් A level exam එක කරන ළමයි කියලා. A level students ලා කියලා. ඒතර A level students ලා ගත්තාම ඒගොල්ලෝ subject තුනක් follow කරනවා. ඒතර මම ළමයාගේ නම address එක සහ follow කරන subjects තුන දාලා තියෙනවා. ඒතර දැන් එක ළමයෙක් subjects follow කරනවා මෙන්න මේ subjects තුන econ management and sociology. තව එක්කෙනෙක් econ sociology and psychology. right? ඔය වගේ එක එක subjects follow කරනවා. එතකොට දැන් මේ වගේ දැන් මේ කොළ පාටින් තියෙන්නේ මේ ළමයි තුන්දෙනාම follow කරන්නේ same subject combination එක. right? ඒ කියන්නේ ඒ තුන්දෙනා follow කරන subjects තුන එකයි. මේ දෙන්න ගත්තොත් ඒ දෙන්න වෙනම subject combination දෙකක්. එතකොට ඔක්කොම subject combination දෙනවා මේ කොළ පාට එකයි දෙවෙනි එකයි තුන්වෙනි එක ගත්තොත් subject combinations විදිහට තුනක් තියෙනවා. තේරුණාද? එතකොට මෙහෙම database එකක් එහෙම නැත්නම් මෙහෙම relation එකක් table එකක අපි store කරනවට වැඩිය ලේසි අපිට මේ දෙක වෙන වෙනම store කරන එක. ඒ කියන්නේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ subjects combination ටික එක table එකක store කරනවා. ඒකල අපි ඒකට code එකක් assign කරනවා. දැන් මේ subject combination වල අපි කියනවා 20. මේක 21, මේක 22 කියලා. දැන් උදාහරණයකට අපි කියන්නේ maths bio commerce arts tech කියලා එක එක subject streams තියෙනවා. ඒතකොට ඒ stream වල දැන් maths නම් අනිවාර්ය subjects තුනක් තියෙනවා. right? combined maths physics chemistry. bio නම් ඒ විදිහට තුනක් තියෙනවා. commerce නම් ඒත් තියෙනවා. arts නම් combinations ගන්න වැඩි. ඊට පස්සේ tech වල combination දෙකක් තියෙනවා. අන්න ඒ වගේ අපි course code එකක් assign කරනවා. එතකොට මේ ළමයාගේ
අපි ෆලෝ කරන සබ්ජෙක්ට්ස් ටික ඔක්කොම එකපාර අපි ලියන්න ඕනේ නැහැ හැම කෙනාගේම. අපි දාන්නේ කෝස් කෝඩ් එක විතරයි. එතකොට මේ ටේබල් දෙකේ සම්බන්ධතාවය ඇති වෙන්නේ මොකකින්ද? මේ ටේබල් දෙකේ සම්බන්ධතාවය ඇති වෙන්නේ මොකක් පාවිච්චි කරලාද? right? මේ ටේබල් දෙකට වෙන වෙනම අපි නම් දෙනවා. right? ඒතර මේ ස්ටුඩන්ට් කියන ටේබල් එක. එහෙම නැත්නම් අපි database වලදී පාවිච්චි කරන වචනයක් relation එක කියලා. relation. right? ස්ටුඩන්ට් කියන relation එක. ඒ relation එකේ attributes තුනක් තියෙනවා. නම, address එක, course code. ඊට පස්සේ course කියන relation එක. ඒකේ attributes හතරක් තියෙනවා. course code එක subject 1, subject 2, subject 3. attributes හතරයි course කියන relation එකේ student කියන එකේ attributes තුනයි. එහෙම නැත්නම් fields තුනයි. එතකොට මේ student කියන relation එක ගත්තාම මම තව attributes කීපයක් add කරලා දෙනවා. age කියන එක එකක්. එතකොට මෙන්න කියනවා මේවට කියනවා attributes. name, age, course code, address කියලා කියන attributes. එතකොට one record මෙන්න මේ එක record එකකට අපි කියනවා tuple එකක් කියලා. tuple කියලා. right? ඊට පස්සේ මෙතන දැන් මම අර ඉස්සලා මට ආ ප්‍රශ්නේ. අමල් කියන ස්ටුඩන්ට් ගත්තොත් එයාගේ ඒජ් එක කීයද කියලා අහුවොත් මට කියන්න බෑ. එක්සැක්ට් ආන්සර් එකක් දෙන්න බෑ 24ද 25ද කියලා. මොකද හේතුව මෙතන ළමයි දෙන්නෙක් ඉන්නවා එකම නම තියෙන අමල් කියලා. right? ඒ කියන්නේ මේ නම කියන එකට එන values duplicate වෙන්න පුළුවන්. ඒ කියන්නේ එකම නම ළමයි දෙන්නෙක්ට තියෙන්න පුළුවන්. එකම නම ළමයි දෙන්නෙක්ට තියෙන්න පුළුවන්. right? එතකොට මේකේ name කියන attribute එක අපි කියනවා ambiguous කියලා. ambiguous වෙන්න පුළුවන්. right? එතන අපි සාමාන්‍යයෙන් කියන්නේ duplicate වෙන්න පුළුවන්. ඒතර duplicate වෙන නිසාම මේ name කියන එක අපිට බෑ පාවිච්චි කරන්න මේ records වෙන් කරලා අඳුර ගන්න. records වෙන් කරලා අඳුර ගන්න name කියන එක පාවිච්චි කරන්න බෑ අපිට. හේතුව name කියන එකට එන values duplicate වෙන්න පුළුවන්. name කියන එකට එන values duplicate වෙන්න පුළුවන්. එතකොට name කියන එකට එන values duplicate වෙන නිසා අපි කියනවා ඒක uniquely identify කරන්න පාවිච්චි කරන්න බෑ. uniquely කියලා කියන්නේ සිංහලෙන් කියලා කියන්නේ අනන්‍ය වෙච්ච රෙකෝඩ් එකක්. අනන්‍ය නෑ. ඒ කියන්නේ නම කියන එක ළමයෙක්ට අනන්‍ය වෙන්නේ නෑ. මොකද එකම නම ළමයි දෙන්නෙක්ට තියෙන්න පුළුවන්. right? ඉතින් ඒකට විසඳුමක් විදිහට අපි අනන්‍ය එහෙම නැත්නම් unique attributes පාවිච්චි කරනවා. එකක් තමයි මේ registration number කියන එක. ඒ කියන්නේ එකම ළමයි දෙන්නෙක්ට එකම වැලියු එක තියෙන්නේ නැහැ. එකම අගය එතන එකම වැලියු එක ළමයි දෙන්නෙක්ට දෙන්නේ නැහැ. සරලව කිව්වොත් එකම registration number එක ළමයි දෙන්නෙක්ට තියෙන්නේ. right? දැන් මේ A06001 කියවම එකයි. ඒක තව එක්කෙනෙක්ට assign වෙන්නේ නැහැ. ඒ වගේ ඒවට අපි කියනවා unique attribute කියලා. unique attributes කියලා. ඒතර registration number එක unique. දැන් මට කියන්න පුළුවන් මේ A06004 කියන එක කරා follow කරන්නේ course code එක 22. A.6.0.5 කියන එක කරා follow කරන්නේ course code එක 21. අන්න මෙන්න මේ record දෙක දැන් registration number කියන attribute එක පාවිච්චි කරලා වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. right? ඒ වගේ ඒවාට අපි කියනවා unique attribute කියලා. unique attribute කියලා කියනවා. එතකොට unique attributes නැත්නම් values unique වෙන attributes පාවිච්චි කරලා අපිට records වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. right? ඒ වගේ ඒවාට කියනවා unique attribute නැත්නම් unique key attribute කියලා. right? unique key එකක් කියලා කියනවා. right? හරි. එතකොට ඔය එකක් තව එකක් තමයි මේ identity card number එක. ඔයගොල්ලෝ දන්නවා එකම identity card value එක දෙන්නෙක්ට assign වෙන්නේ නැහැ. same value එක දෙන්නෙක්ට assign වෙන්නේ නැහැ. එතකොට NIC එක identity card number එකත් අපි කියනවා unique key attribute එකක් කියලා. කියන්නේ identity card number එකත් අපිට uniquely identification වලට පාවිච්චි කරන්න පුළුවන්. identity card number එක පාවිච්චි කරලා record දෙකක් වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. දැන් මෙන්න මේ අමල් කියලා එකම නම තියෙන දෙන්නෙක් හිටියට අපිට identity card number එක ගත්තාම මේ නම්බර් එක තියෙන එකනා follow කරන්නේ course code එක 22. ඉතින් මෙන්න මේ අන්තිමට 218 තියෙන එකනා follow කරන්නේ 21. එහෙනම් identity card number එක පාවිච්චි කරලා මට මෙන්න මේ record එක මේකෙන් වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. මේකෙන් විතරක් නෙවෙයි මේ record එක සම්පූර්ණ table එකෙන්ම වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. right? හරි. ඊළඟ එක තමයි අපි මේ දැන් table එකක් ගත්තාම මේ table එකේ මෙන්න මේ unique key attributes කීපයක් තියෙනවා නේ. මේ identity card number එක කියන්නේ එකක්. registration number එක කියන්නේ එකක්. ඕකට අපි කියනවා මේ candidate keys කියලා කියනවා. right? හැබැයි ඕකෙන් එකක් අපිට ඇති uniquely identification එක කරන්න. එහෙම නැත්නම් වෙන් කරලා අඳුර ගන්න ඔය දෙකෙන් එකක් පාවිච්චි කරොත් ඇති. අන්න ඒ වගේ අපි පාවිච්චි කරන්න ගන්න
එහෙම නැත්නම් අපි සිලෙක්ට් කරන ඇට්‍රිබියුට් එකට අපි කියනවා ප්‍රයිමරි කී එක කියලා. ආන් ඒක වැදගත්. ඒක අපිට ඩේටාබේස් හදනකොට වැදගත් ප්‍රයිමරි කී එක. එහෙනම් ප්‍රයිමරි කී එක මොකටද පාවිච්චි කරන්නේ? යුනික්ලි අයිඩෙන්ටිෆිකේෂන් වලට. ඒ කියන්නේ එක රෙකෝඩ් එකක් අනික් රෙකෝඩ්ස් වලින් වෙන් කරලා අඳුර ගන්න අපි පාවිච්චි කරනවා ප්‍රයිමරි කී කියන ඇට්‍රිබියුට් එක. right? එක රෙකෝඩ් එකක් ටේබල් එකේ එහෙම නැත්නම් රිලේෂන් එකේ අනික් රෙකෝඩ්ස් වලින් අපි කියනවා රෙකෝඩ් එකක් කියලා කියන්නේ ටපල් එකක් නේද? ඒ කියන්නේ එක ටපල් එකක් අනික් ටපල්ස් වලින් වෙන් කරලා අඳුර ගන්න අපි පාවිච්චි කරනවා ප්‍රයිමරි කී කියන ඇට්‍රිබියුට් එක. ඒකට ප්‍රයිමරි කී කියලා කියන්නේ අර කැන්ඩිඩේට් කීස් වලින් සිලෙක්ට් කරපු එකක්. එක්කෝ id card number එක එක්කෝ registration number. right? right. ඔය දෙකෙන් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ස්ටුඩන්ට් කියන ටේබල් එකට මම පාවිච්චි කරනවා registration number කියන කී එක ප්‍රයිමරි කී එක විදියට. එතකොට ඒක අපි පෙන්වන්නේ මෙන්න මෙහෙම අන්ඩර්ලයින් කරලා. right? යටින් ඉරක් ඇඳලා. එතකොට course කියන රිලේෂන් එකේ ප්‍රයිමරි කී එක විදියට පාවිච්චි කරනවා course code කියන කී එක. right? right. එහෙනම් registration number එක ස්ටුඩන්ට් කියන එකට ප්‍රයිමරි කී එකක් වෙනවා. ඒක මම අන්ඩර්ලයින් කරලා පෙන්නනවා. course code කියන එක course කියන ටේබල් එකට ප්‍රයිමරි කී එකක් වෙනවා. right? හරි. එතකොට මෙන්න මේ ඇට්‍රිබියුට් එක මේක ප්‍රයිමරි කී එකක්ද නැද්ද? මේ course code කියලා ස්ටුඩන්ට් කියන ටේබල් එකේ තියෙන කී එක ප්‍රයිමරි කී එකක්ද නැද්ද? මේක. course code කියලා තියෙන්නේ මේ තියෙන්නේ. මෙන්න මේක. right? මේක ප්‍රයිමරි කී එකක් වෙනවද නැද්ද? මේ course code කියන ඇට්‍රිබියුට් එක ස්ටුඩන්ට් ටේබල් එකේදී ප්‍රයිමරි කී එකක් විදිහට සලකන්න පුළුවන්ද බැයිද? මොකද කියන්නේ? බෑ. ඇයි? ඔයක හරි කෝස් ටේබල් එකේ ප්‍රයිමරි කී එක හැරි. නමුත් මේකෙදී ඇයි බෑ කියන්නේ? හේතුවක් තියෙනවද? ඔව් ඒක හරි. රෙජිස්ට්‍රේෂන් නම්බර් එක ප්‍රයිමරි කී එකක්. නමුත් මේ ටේබල් එකේ තව ප්‍රයිමරි කී තියෙන. ඒ කියන්නේ තවත් යුනික් කීස් තියෙන්න පුළුවන් නේ. මේක මම අහන්නේ යුනික් කී එකක් විදිහට ගන්න පුළුවන්ද මේ ටේබල් එකේදී? පුළුවන්ද බැයිද? බෑ. ඔව් බෑ. ඇයි බැරි? අන්න හරි. අන්න හරි. ඒ කියන්නේ මේ මං කිව්වේ දැන් මේක ප්‍රයිමරි කී විදිහට ගන්නේ මේ ඒකේ වැලියුස් ඩුප්ලිකේට් වෙන්න බෑනේ මේ. ඩුප්ලිකේට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක වැලියු එක දෙන්නෙක්ට නැහැ. නමුත් මේක ගත්තොත් මේ එකම කෝස් කෝඩ් එක දෙන්නෙක්ට තියෙනවනේ මේ. 20 කියන එක දෙන්නෙක් කරනවා. ඒ කියන්නේ එකම වැලියු එක දෙන්නෙක්ට එන්න පුළුවන් නේ. එකම වැලියු එක දෙන්නෙක්ට එන්න පුළුවන්. දැන් තව එකක් ගත්තොත් දැන් මේ 21 කියන එක මේ ඒකත් දෙන්නෙක්ට තියෙනවා මේ. ඒ කියන්නේ වැලියු එක ඩුප්ලිකේට් වෙනවා. ඒක නිසා මේක ප්‍රයිමරි කී එකක් විදිහට ගන්න නැහැ. හැබැයි මේක රයිට් මෙන්න මේ කී එක වෙන ටේබල් එකක ප්‍රයිමරි කී එකක් වෙනවා මේ. වෙන ටේබල් එකක ප්‍රයිමරි කී එකක් වෙනවා. ඒක මෙහෙම තමයි අත්තනම් පෙන්නන්නේ. ඒ කියන්නේ මෙයා මේක කොහෙන්ද ආවේ? මෙන්න මෙතනින් ආවේ. කියලා මෙන්න මෙහෙම ඇරෝ එකක් ඇරෝ හෙඩ් එක එතන ඊතලේ මෙහෙට වෙන්නේ. මෙහෙට. මෙන්න මෙහෙම අපි පෙන්නන්නේ මේක. රයිට්. එහෙනම් මේ කෝස් කෝඩ් කියන එක අරන් තියෙන්නේ මෙතනින්. රයිට්. ඒ කියන්නේ එක ටේබල් එකක තියෙන කී එකක් තවත් ටේබල් එකක ප්‍රයිමරි කී එකකට රිෆර් වෙනවා නම් අපි කියන රිෆර් වෙනවා සම්බන්ධ වෙනවා නම් ඒක මෙන්න මේ ටේබල් එකේදී මේකට කියනවා මොන කීයක් කියලාද? ස්ටුඩන්ට් ටේබල් එකේදී කෝස් කෝඩ් කියන එකට කියනවා ෆොරින් කී එක කියලා. මේ තියෙන ෆොරින් කී එක කියලා කියනවා. හේතුව මේ කී එක තවත් ටේබල් එකක ප්‍රයිමරි කී එකකට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ස්ටුඩන්ට් ටේබල් එකේ තියෙන කෝස් කෝඩ් කියන එක කෝස් කියන ටේබල් එකේ ප්‍රයිමරි කී එකට සම්බන්ධයි. ඒක නිසා මේ කෝස් කෝඩ් කියන ෆීල්ඩ් එකට කියනවා ස්ටුඩන්ට් රිලේෂන් එකේදී ෆොරින් කී එක කියලා. ෆොරින් කී එක කියලා කියනවා. ඒ කියන්නේ ෆොරින් කී එකෙන් තමයි අත්‍තරම ගත්තොත් මේ ටේබල් දෙක අතර මොකක්ද වෙන්නේ? ටේබල් දෙක අතර මොකක් හදන්නේ? ටේබල් දෙක අතර මොකද්ද? රිලේෂන්ෂිප් එක හදන්නේ කෝස් කෝඩ් කියන එක පාවිච්චි කරලා. තේරුණාද? කෝස් කෝඩ් කියන එක පාවිච්චි කරලා තමයි මේ ටේබල් දෙක අතර රිලේෂන්ෂිප් එක හදන්නේ. ඒ කියන්නේ ෆොරින් කී එක පාවිච්චි කරන්නේ රිලේෂන් දෙකක් අතර. එහෙම නැත්නම් ටේබල් දෙකක් අතර රිලේෂන්ෂිප් එක හදන්න. තේරුණාද? ප්‍රයිමරි කී එක පාවිච්චි කරන්නේ ඒ ටපල් එක ඒ ඇට්‍රිබියුට්ස් එක ඒ රෙකෝඩ් එක අනික් රෙකෝඩ් එකෙන් අනික් රෙකෝඩ්ස් වලින් වෙන් කරලා අඳුර ගන්න. right? අපි කියන්නේ primary key can be used for uniquely identification of records. right? foreign key එක පාවිච්චි කරන්නේ relation දෙකක් අතර සම්බන්ධතාවය ඇති කරගන්න. right? foreign key can be used to create relationship between relations කියලා කියනවා. ඒ ටික තමයි අපිට තියෙන්නේ
right දැන් හිතන්න A level students ලා 3 දෙනෙක් කරන් තියෙන්නේ ඒගොල්ලෝ ඒ කට්ටියගේ records අපි store කරන්න යන්නේ ඒතකොට මෙන්න match කරන එක්කෙනෙක් ඉන්නවා එයාගේ registration number එක මම මෙන්න මෙහෙම design කරන්නේ මොකද මේක දිහා බලපුවම මට කියන්න පුළුවන් එයා කරන්නේ maths එයාගේ A level අවුරුද්ද 2020 එයාගේ index එක මේක 45 හරි මොනවා හරි ඒතකොට මේ වගේ ළමයි ඕන තරම් ඉන්න පුළුවන් මේක විතරයි වෙනස් වෙන්නේ නේද index number එක තමයි වෙනස් වෙන්නේ registration number එක මේ format එකේ යන්නේ මේ bio කරන එක්කෙනෙක් මෙන්න එයාගේ bio කියලා subject stream එක මෙතනින් extract කරනවා මෙතනින් extract කරනවා A level A එක මෙතනින් extract කරනවා එයාගේ index number එක මේකෙත් ඒ වගේ tech කරන එක්කෙනෙක් ඒ වගේ right ඒ ටික හරිනේ right ඊට පස්සේ subjects එක්කෙනෙක් තුනක් කරනවා කියලා කියන්නේ දැන් මේ තුන් දෙනා මේ දෙන්න ගත්තොත් common subjects දෙකක් තියෙනවා කියන්නේ chemistry physics කියන ඒවා maths bio විතරයි වෙනස් වෙන්නේ right එතකොට මෙතන subjects හතරක් තියෙනවා ඒ maths bio කියන combinations වලට right ඊට පස්සේ ගත්තොත් tech වලට මේ subjects තුන තියෙනවා. ඒතකොට ඔක්කොම subject හතක් මම දාලා දෙනවා මේ කට්ටියට එන්න පුළුවන් subjects. right? එතකොට ඒගොල්ලෝ follow කරන එකේ මම marks තමයි දැන් දාන්න යන්නේ. marks දාන්න යන්නේ. එතකොට මම කියනවා මේ maths කරන ළමයා. right? 45 කියලා එක්කනවා. ගේ subject තමයි 1 2 3. හරිනේ? maths physics chemistry. right? ඊට පස්සේ දැන් මේ ළමයා ගත්තොත් මේ bio කරන එක්කනා ගත්තොත් එයාගේ subjects තුනක් තියෙනවානේ. right? ඒතකොට එයාගේ ලකුණු දාන්න මේ වගේ මොකද රෙකෝඩ්ස් තුනක් ඕන වෙනවා right B20 230 කියන එකේ ලකුණු දාන්න මට ඕන වෙනවා රෙකෝඩ්ස් තුනක් right රෙකෝඩ්ස් තුනක් ඕන වෙනවා එයාගේ ලකුණු දාන්න. ඒතර එයා කරන සබ්ජෙක්ට්ස් මොනවද? එයා කරන්නේ බයෝ කරන එක කරා මෙන්න මේ තුනනේ කෙමිස්ට්‍රි ෆිසික්ස් බයෝ. ඒ කියන්නේ 2 3 4 කියන ඒවා right. ඒතර මම දානවා මෙයා කරනවා ඇති 2 කරනවා 3 කරනවා 4 කරනවා. ඔන්න සබ්ජෙක්ට් එක දාමු. එතකොට දැන් මේ පළවෙනි සබ්ජෙක්ට් එකේ ලකුණු 68යි කියලා දීලා දෙනවා. දෙවෙනි සබ්ජෙක්ට් එකේ ලකුණු දීලා නැහැ තාම. දෙවෙනි සබ්ජෙක්ට් එකේ ලකුණු දීලා නැහැ. දෙවෙනි සබ්ජෙක්ට් එක කියලා කියන්නේ හිතන්න කෙමිස්ට්‍රි කියලා කෙමිස්ට්‍රි ලකුණු තාම ඇවිල්ලා නැහැ. එතකොට තුන්වෙනි සබ්ජෙක්ට් එකේ ලකුණු දීලා තියෙනවා. තුන්වෙනි සබ්ජෙක්ට් එක තමයි ෆිසික්ස් කියන්නේ ඒක දීලා තියෙනවා. එතකොට ඊළඟ එක්කනාගෙත් අපි හිතමු මේ ෆිසික්ස් කියන එක මේ දෙවෙනි සබ්ජෙක්ට් එකේ කෙමිස්ට්‍රි මේකේ ලකුණු නැහැ. තුන්වෙනි සබ්ජෙක්ට් එකේ ෆිසික්ස් ඒකේ ලකුණු තියෙනවා. අපි හිතමු මොකක් හරි 70. ඊට පස්සේ 4 කියලා කියන්නේ බයෝ එකෙත් ලකුණු තියෙනවා. හරි. දැන් ටෙක් කරන එක්කනාගේ රෙකෝඩ්ස් දාන්නත් තව තුනක් ඕනේ. right? එතකොට 7 8 9 කියලා තියෙනවා. මොකද ළමයි තුන් දෙනෙක්ගේ සබ්ජෙක්ට්ස් තුනක් නේ තියෙන්නේ. ළමයි තුන් දෙනාගේ සබ්ජෙක්ට් තුනක්. ඒ කියන්නේ ලකුණු ගත්තොත් මෙයාගේ 3යි මෙයාගේ තමයි මෙයාගේ 3යි. 9ක් එන්න ඕනේ. right? 9ක් එන්න ඕනේ. එතකොට ටෙක් කරන එක්කනාගේ registration number එක මේක. right? registration number එක මේක. right එතකොට එයාගේ සබ්ජෙක්ට්ස් ටික එන්නේ 5 6 7 කියලා. 5 6 7 මෙන්න පස්වෙනි එක මෙන්න 6 වෙනි සබ්ජෙක්ට් එක මෙන්න 7 වෙනි සබ්ජෙක්ට් එක. right right හිතන්න පස්වෙනි එක ලකුණු 90ක් හරි ගිය හරි right 6 වෙනි එකේ ලකුණු දීලා නැහැ කියලා හිතමුකෝ. එහෙමවත් තියෙන්න පුළුවන් නේ. right හරි. දැන් මට කියන්න මට ඕනේ මෙච්චරයි. මෙන්න මේ ටේබල් එකේ රෙකෝඩ්ස් දිහා බලපුවාම මේකේ ප්‍රයිමරි කී එක විදියට මොකද ගන්න පුළුවන්? මේකේ මේ ටේබල් එකේ ප්‍රයිමරි කී එක විදියට සිලෙක්ට් කරන්න පුළුවන් මොකක්ද මට? ස්ටුඩන්ට් MST කියන එක. ඒක දැන් මේ මම දාලා දෙන්නේ නිකන් නමක් ස්ටුඩන්ට් MST කියන එක ප්‍රයිමරි කී එක විදියට මොකක්ද ගන්න පුළුවන්? දැන් අන්න හරි ස්ටුඩන්ට් ID එක. මොකද හේතුව දැන් නම දැන් මේකේ නම් ඩුප්ලිකේට් වෙලා නමුත් නම කියන එක ඩුප්ලිකේට් වෙන්න පුළුවන් නේ කවදා හරි. ඒකද අපි ඒක ගන්නෑ. right ආයෙනම් මේක තමයි ප්‍රයිමරි කී එක විදියට ගන්න. ඒක මම අන්ඩර්ලයින් කරනවා පෙන්නන්න. right ස්ටුඩන්ට් මේ අන්ඩර්ස්කෝර් එකක් එක්ක ID තියෙන්නේ right මේකේ ප්‍රයිමරි කී එක විදියට සබ්ජෙක්ට් MST කියන එකේ මොකද්ද ගන්න පුළුවන් ප්‍රයිමරි කී එක විදියට? අන්න සබ්ජෙක්ට් ID. මොකද ඒක ඩුප්ලිකේට් වෙන්නේ නැහැ නේ. මෙන්න මේකේ වැදගත්. enrollment MST කියන එකේ මොකද්ද ගන්න පුළුවන් ප්‍රයිමරි කී එක විදියට? ස්ටුඩන්ට් ID එකද සබ්ජෙක්ට් ID එකද මොකද්ද ගන්න පුළුවන්? ස්ටුඩන්ට් ID එක ගන්න පුළුවන්ද? පුළුවන්ද ගන්න? බෑ. ඇයි ID එක මොකද එයා සබ්ජෙක්ට්ස් ගොඩක් කරනවනේ. එතකොට මේකේ ගොඩක් වැටෙනවා. සබ්ජෙක්ට් ID එක ගන්න පුළුවන්ද? බෑ. මොකද මෙයාත් එක කරනවා තව එක්කෙනෙක් ඒක කරන්න පුළුවන්. මෙයා මේ 3 කියන සබ්ජෙක්ට් එක කරනවා මෙයාත් 3 කියන එක කරනවා. මෙයා 2 කියන එක කරනවා මෙයාත් ඒ කියන්නේ මේ සබ්ජෙක්ට්ස් තව ඕන තරම් ළමයි කරන්න පුළුවන්. right.
ඒක නිසා අපි වෙනමම enrollment ID කියලා එකක් දාගෙන ඒක අපි කියන ඉන්ක්‍රිමන්ට් කර කර යනවා මේ 1 2 3 4 5 6 කියලා දාන යනවා. ඒ කියන්නේ මේ රෙකෝඩ් එකට එකයි තියෙන්නේ. 5 කියන එක ආයෙ ඉන්නේ. හැබැයි ඒක නැතුව මෙන්න මේක නැතුව වෙන එකක් ගන්න පුළුවන් ද වෙයිද? මේ කොලම් එක නෑ කියලා හිතන්නකෝ. ඒක අපි අතින් දාගත්ත එකක් නේ. ඒක නැතුව තව වෙන එකක් ගන්න පුළුවන් ද වෙයිද මේකෙදි? පුළුවන් ද වෙයිද? ඔයගොල්ලෝ වෙන එකක් මේක නෑ කියලා කිව්වොත් මොකද්ද ඔයගොල්ලෝ සිලෙක්ට් කරන්නේ? කොහොමද සිලෙක්ට් කරලා ලේසිද මේක නෑ කියලා කිව්වොත්? තේරෙනවද මං කියන එක? මේ කොලම් එක නෑ කියලා හිතන්නකෝ. දැන් අපිට තියෙන අතර මේ දෙකනේ එන්නේ. ස්ටුඩන්ට් ID එක සබ්ජෙක්ට් ID එකයිනේ. එතකොට මේක නෑ කියලා කිව්වොත් කෝක ගන්න එකද ලේසි? ඈ කෝක ගන්න එකද ලේසි? සබ්ජෙක්ට් ID එක ඩුප්ලිකේට් කරනවා. මොකද මේ දැන් මේ දෙක කියන එක ආයෙ අවිල්ල දෙනවා. මේ දෙක කියන එක තව අවිල්ල දෙනවා. ඒක නිසා මං ගන්නවා මොකද්ද? හොඳට බලන්න මේ දෙකම එකතු කරලා ගන්නවා. අපි ඔකට කියනවා කොම්පොසයිට් කී එකක් කියලා. රයිට්? සිංහලෙන් කියන්නේ සංයුක්තයක් නේ. දෙක එකතු කරලා මේ දෙක එකතු කරලා ගන්නවා. රයිට්? මේ දෙක එකතු කරලා ගන්නවා. මම නිකම්ම මේ දෙක අන්ඩර්ලයින් කරනවා. මේ දෙකම ඒ දෙකම එකට එතකොට මේ 45 M20යි 45යි එක කියන එක මෙන්න මේ වැලියු එක ආයෙ කොහොමද ඇවිල්ලා තියෙනවද? ඒ කියන්නේ මේ 45 කියන රෙජිස්ට්‍රේෂන් එක තියෙන ළමයා එක කියන සබ්ජෙක්ට් එක ෆලෝ කරනවා. ආයෙ නැහැනේ 45 එක ආයෙ තියෙන 45 දෙක නේ. 45 3. තේරුණාද මං කියන්නේ? මොකද 45 එක කියලා කියන්නේ මේ ළමයා සබ්ජෙක්ට් 1 එකට ගත්ත ලකුණු. ආයෙ මේ සබ්ජෙක්ට් 1 එකට ආයෙ ලකුණු දාන්නේ නැහැ නේ අපි. ආයෙ දානවා ඊළඟ සෙමෙස්ටර් වෙන්න පුළුවන්. එතකොට සෙමෙස්ටර් කියන එකත් අපි එකතු කරගන්නවා. තේරුණාද මං කියන එක? මේ ළමයාට මේ සබ්ජෙක්ට් එකට එක ලකුණයි තියෙන්නේ. ඒ කියන්නේ එක වැලියු එකයි තියෙන්නේ. ආයෙ වැලියුස් වෙන්නේ නැහැ ඒකට. හැබැයි මේ ළමයාට ලකුණු කීපයක් තියෙනවා. මේ 45 කියන එක ලකුණු 3ක් තියෙනවා. ඒ නිසා 45 කියන එක විතරක් ගන්න බෑ. එක කියන සබ්ජෙක්ට් එක විතරක් ගන්න බෑ. මොකද එක කියන එකනට ළමයි කීප දෙනෙකුත් ඉන්නවා. ඒතකොට ලකුණු කීපයක් තියෙනවා මේ. අයි එක කියන එකේ දැන් මෙයා මැත්ස් කරනවා. තව මැත්ස් කරන එක්කෙනෙක් කිව්වොත් එයාට දෙක වැටෙනවා. රයිට්? මෙයා දෙක කරනවා. මේ දෙක කියන එක මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. මේ තුන කියන සබ්ජෙක්ට් ID ගත්තොත් මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. ඒ කියන්නේ ලකුණු කීපයක් තියෙනවා. 45 කෙනෙක් ගන්නත් බෑ. එයාට ලකුණු කීපයක් තියෙනවා. මේක තියෙනවා. මේක ලකුණු දුන්නාම මේකට දී 3ක් තියෙනවා. රයිට්? එහෙනම් මේ දෙකම එකතු කරලා ගන්න පුළුවන් වුණා. ඒක ටිකක් සංකීර්ණයි. මේ දෙක එකතු කරලා තේරුණාද මං කියන එක? ඒ කියන්නේ දැන් මේ 230යි 2 කියන එක ආයෙත් නැහැනේ. ආයෙ තියෙන 230යි 3 කියන එක. 230යි 4 කියන එක. ඒ දෙන්න එකතු කරලා එකක් විදිහට ගන්න පුළුවන්. ඒවට අපි කියනවා සංයුක්ත කොම්පොසයිට් කී කියලා කියනවා. කොම්පොසිෂන් එකක්. right? ඉතින් ඒක ටිකක් කරදරයි. ඒක නිසා මම කෙලින්ම enrollment ID කියලා වෙනම එකක් හදාගෙන ඒකට ඉලක්කමක් දීලා ඒකට අගයක් දීලා ඒක ඩුප්ලිකේට් කරන්න තු එකෙන් එකට ඉන්ක්‍රිමන්ට් කර යනවා. ඒක ලේසි. තේරෙනවද? enrollment ID කියන එක ඒක නිසා මම ගන්නවා මේක primary key එක විදිහට. හරි. එතකොට මේ student ID කියන එක තව විශේෂ key එකක්. මොකද්ද? enrollment MST කියන එක student ID කියන එක තව key එකක්. මොකද්ද ඒ key එක? අපි කතා කරා ඉස්සෙල්ලා කියන්නේ. අන්න foreign key එක. මොකද මෙයා refer වෙන්නේ, මෙයා සම්බන්ධ වෙන්නේ මෙන්න මේ student කියන එකේ student ID එකත් එක්ක. ඒ වගේම තව එකක් තියෙනවා මොකද්ද? subject ID කියන key එකත් foreign key එකක් වෙනවා. මොකද එයා සම්බන්ධ වෙන්නේ subject MST කියන එකේ subject ID එකත් එක්ක. තේරුණාද? තේරුණාද මම කියන එක? student ID කියන එක foreign key එකක් වෙනවා. මොකද එයා සම්බන්ධ වෙන්නේ student table එකේ student ID එක. subject ID කියන එක foreign key එකක් වෙනවා. මොකද එයා සම්බන්ධ වෙන්නේ subject MST එකේ subject ID එකත් එක්ක. right. ඉස්සරහම access open කරගන්නවා. right. access open කරගන්නවා. ඒක start menu එකකින් පුළුවන් open කරගන්න. right. ඊට පස්සේ දැන් ඉස්සලාම මෙන්න මේ වගේ interface එකක් එන්නේ access වල මේ 2019 version එක. ඒතර ඕන 10 7 වලින් පස්සේ versions ඔක්කොම ආවේ මෙන්න මේ format එකේ චුට්ටක් වෙනස්කම් තියෙයි එක එකට. right. අපිට පුළුවන් ඉස්සලාම මෙන්න මේ blank database කියන option එකෙන් blank database එකක් හදාගන්න. right. ඒතර default මේක save වෙන්නේ documents කියන folder එකේ අපි Windows folder structure එකේ
ඉතින් ඒක මට ඕන තැනක මම හදාගන්න මෙතන ගිහිල්ලා browse කියලා දැන් මගේ නම් මම education කියන එකේ diploma day 14 කියන එකේ හදාගන්නවා database එක. එතකොට database එකේ නම මම assign කරනවා. මේක ඉතාම වැදගත්. ඔයගොල්ලෝ database එකේ නමක් assign කරනකොට meaningful name එකක් assign කරන්න ඕනේ. පස්සේ හොයාගන්න පුළුවන් වෙන්න. මම දෙනවා student info කියලා. student information නේ store කරන්නේ. student info කියලා මේකේ නම දීලා මම මේක okay කරනවා. එතකොට day 14 කියන එකේ student info කියලා database එකක් save කරන්න යන්නේ. right? එතකොට file name එක මෙතන තියෙනවා. මෙතන තියෙනවා location එක. right? දැන් මෙතන default එන්නේ documents කියලා තමයි my document වල තමයි save වෙන්නේ. මම ඒක වෙනස් කරවුවා. දැන් e වල මගේ folder structure එක තියෙන තැන. right? කියලා මෙතන create කියන එකෙන් database එක create කරන්න පුළුවන්. right? create කරපුවාම default හැදෙන්නේ මෙන්න මෙහෙම table 1 කියලා table එකක් තියෙන database එක. හරිද? right. ඊට පස්සේ මම මේක අයින් කරලා දානවා table 1 කියන එක අයින් කරලා දානවා. right? right. මම මේක දකුණු පැත්තට ගන්නවා මගේ exercise එකක් දාගන්න ඕන හින්දා. right. දැන් exercise එකේ කියනවා පළවෙනි table එකේ student mst. ඒකේ තියෙන attributes එක නැත්නම් fields තමයි මේ. student id, student name, date of birth, gender, sex. data types තමයි මේ තියෙන්නේ. right? මොකද එක එක data එක එක type එකේනේ. දැන් ඔයගොල්ලෝ table එක බලුවොත් වෙයි මෙතන තියෙනවා එක එක type එකේ data. මේ මෙතන තියෙනවා අකුරු ඉලක්කම දෙකම. මෙතන අකුරු තියෙනවා. මෙතන date එකක් තියෙනවා. මෙතන gender එක අකුරක් තියෙනවා. right? ඉතින් ඒක නිසා මේ database වලදී අපි data type එක select කරන්න ඕනේ. right? data type එක. student id එකේ අකුරු ඉලක්කම දෙකම තියෙන නිසා අපි දානවා text. right? name කියලා එකේ කොහොමද text. ඒතකොට name කියනකොට අපි දෙනවා field size එක 50ක් විතර. ඒක 50ම වදින අපි 100ක් විතර දෙන්න පුළුවන්. date of birth කියලා කියන්නේ date එකක් සහ time එක. date එක තමයි අපි mainly දාන්නේ. gender කියන එක ගත්තොත් එක text එකක්. එතකොට ඒ text එකේ අනිවාර්යෙන් තියෙන්නේ male හරි female හරි කියලා. m හරි f හරි කියලා. එතකොට ඒකට rule එකක් වගේ දාන්න පුළුවන්. මොකද වෙන අකුරු දාන්න බෑ ඒකට. right. එතකොට student id එකක් ගත්තාම අපි මෙතන mask එකක් දානවා. mask එක පාවිච්චි කරන්නේ අපි registration number එක නැත්නම් ළමයාගේ student id එකට format එකක් දෙනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම අකුරක් තියෙනවා. ඊට පස්සේ 99 කියලා කියන්නේ උඩරම තියෙන්න පුළුවන් ඉලක්කම. ඉලක්කම් දෙකක්. right? 20 30 0 1 ඒ වගේ. ඊට පස්සේ index එක අපි යන්නේ 0 ඉඳන් 999 දක්වා. කාට හරි ඊට වැඩියෙන් වුණා නම් තව 9ක් දාන්න. එතකොට ඉලක්කම් පුළුවන් 0 ඉඳන් 9999ක් දාන්න පුළුවන්. right? මේක අපි පාවිච්චි කරන්නේ කවුරු හරි කෙනෙක් registration number දානකොට දැන් කවුරු හරි කෙනෙක් 100 වගේ දැම්මොත් මේක වැරදි. දානවා නම් මෙන්න මේ format එකේ දාන්න ඕනේ. ඒ කියන්නේ එයාගේ දැන් අපි registration numbers දීලා තියෙන්නේ මෙහෙම නෙමෙයි. m ඊට පස්සේ slash 20 කියන්නේ එළවෙල අවුරුද්ද ඊට පස්සේ ඉලක්කම් 3ක නම්බර එකක්. අන් ඒක අපි කියනවා මේවට validate කරගන්නවා. මෙන්න මේක එතකොට මේ විදිහට තමයි දාන්නේ. ඊට ඒ කියන්නේ අපි මේකේ format එක තමයි validate කරන්නේ. format. caption එකක් විදිහට දෙනවා student id කියලා. ඒ කියන්නේ ඒක තමයි එළියට පෙන්නන්නේ නම. දැන් මෙහෙම underscore දාලා පෙන්නන්නේ. අපිට ඕන registration number. නැත්නම් index number කියලා අපිට පෙන්වන්න පුළුවන් වෙන message එකක්. right? එතකොට student id කියලා අපි මේකම පෙන්නනවා. right? දැන් උදාහරණයක් මේකට මට පෙන්වන්න පුළුවන් gender කියලා. caption එකට sex කියලා දාන්න. නැත්නම් gender කියලා දාන්න පුළුවන්. ඒක කැමති එකක් දාන්න පුළුවන්. right? right. අපි බලමු කොහොමද මේක table එක හදන්නේ කියලා. right? එතකොට table එක හදන්න මම යනවා create කියන tab එකට. දැන් බලාගන්න මම වෙලාව දෙන්නම් පස්සේ කරන්න. create කියන tab එකට යනවා. create කියන tab එකේ tables හදන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. එකක් තමයි මේ design mode එකේ හදන්න පුළුවන්. right? table design mode එකේ. right? මම යනවා table design mode එකට. මොකද අපි දැන් design එකක් කරන්න යන්නේ. right? මෙන්න පළවෙනියට මම දෙනවා field name. මොකද්ද field එකේ නම? field එකේ නම student id. student එතකොට මෙතන id කියලා මෙහෙම දැම්මොත් මේක වැරදි. හේතුව මේ field name එකේ space තියන්න බෑ. හිස්තන් තියන්න බෑ. එහෙනම් student එක්ක මෙහෙම දෙකම එකතු කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් underscore එකක් එක්ක පාවිච්චි කරන්න ඕනේ. එතකොට සාමාන්‍ය database එකක් හදනකොට අපි එකම format එක පාවිච්චි කරන underscore දාන්න ඕනේ හැමතැනම වචන දෙකක් එකතු වෙන තැන්වල. right. දැන් මෙතන වචන දෙකක් එකතු වෙන්නේ student underscore id. ඊට පස්සේ data type එක විදිහට දානවා. මෙතන drop down list එකකින් select කරන්න තියෙනවා. දැන් short text කියලා කියන්නේ පොඩි ඒ කියන්නේ registration number එක දෙන්න මට ඉලක්කම් අකුරයි /10 ඉලක්කම් 3ක්. කියන්නේ උඩරම 10ක් එයි. සමන් දානවා short text. size එක මෙතනින් දානවා. දැන් short text වල අපිට පුළුවන් 255 දක්වා යන්න. right? long text කිව්වොත් එහෙම long text වල තව ගොඩාක් formats තියෙනවා. ඒක දෙන්න පුළුවන්. ඉතින් මට 255ක් යන්නේ නැහැ. ඒක නිසා මම short text දාලා මේක මම කියනවා 10යි. maximum 10යි. ඕන නම් 12යි කියලා දෙන්න පුළුවන්. ඒක වරදක් නෑ. right.
ඊට පස්සේ other informations වල කියන්නේ මෙතන කියනවා primary key එකලු මේක. primary key එක කියලා කියන්නේ මට පුළුවන් මෙතන right click කරලා මේක primary key කියලා set කරන්න මේ. right. දැන් මේක primary key එක. ඊට පස්සේ input mask එක. මෙන්න මෙතන පුළුවන් මට mask එක type කරන්න. මෙන්න මෙතන. right. මෙතනින් මට පුළුවන් mask එක type කරන්න. right. මෙන්න මෙතන. input mask. field එක පේනව නේද? ඔයාලට මේ තියෙන්නේ input mask. size එක මෙතන දැම්මා input mask එක. mask එක වෙන්නේ මෙහෙම. ඒ කියන්නේ ඒ විතරක් නෙවෙයි ඕන අකුරක්. character එකක්. slash ඊට පස්සේ 99 කියලා කියන ඉලක්කම් දෙකක් දාන්න පුළුවන්. දෙකක් දාන්න පුළුවන්. slash 999 කියලා කියන්නේ ඉලක්කම් තුනක් දාන්න පුළුවන්. ඉලක්කම් තුනක් දාන්න පුළුවන්. ඕක තමයි මගේ input mask එක. ඒ කියන්නේ registration number එකේ format එක තමයි ඕක. right? ඊට පස්සේ caption එක කියලා කියන්නේ මට එළියට පේන message එක. දැන් message එකේ මට space තියන්න පුළුවන්. එතන මම දානවා student id ඔන්න ඔය විදිහට. right? field name වල තමයි space තියන්න බැරි. message එකේ පුළුවන් student id නැත්නම් registration number කියලා පාවිච්චි කරන්න පුළුවන්. හරිද? right. ඔන්න පළවෙනි field එක හරි. ඊළඟ එක student name. student name. ඒකෙත් මම දානවා data type එක short text. මොකද short text එකේ මට පුළුවන් අකුරු 255ක් වань. දැන් මෙතන තියෙන 50ක් මම දාන්නම්කෝ ඉතින් ළමයාගේ නම දිගට එන්න පුළුවන් 100යි. right? එතකොට primary key කියලා දාපුවොත් අනිවාර්යෙන් ඒකට value එකක් තියෙන්න ඕනේ. primary key එක empty වෙන්න බෑ. right? ඒක primary key කියලා දාපු ගමන් ආයේ මේ values තියෙන්න ඕනේ කියලා කියන්න ඕනේ නැහැ. primary key කියලා කියපුවම values කොහොමද තියෙන්නේ. නමුත් දැන් name එක කියපුවම ඒක primary key එකක් නෙවෙයිනේ. ඒක නිසා මම දානවා දැන් ළමෙක් වෙච්චාම නම තියෙන්න ඕනේනේ. ආයෙක නිසා මෙන්න මෙතන required කියලා කියන්නේ තිබිය යුතුයි. දැන් ඔයගොල්ලෝ Google form එකම දාද්දි අනිවාර්යෙන් පුරවන්න ඕනේ ඒවා තියෙනවානේ. දැන් උදාහරණයක් ළමයෙක්ගේ නම, address එක, date of birth ඒවා required. ළමයෙක්ගේ email එක, telephone number එක. ඒ කියන්නේ සමහර ළමයින්ට තියෙන්න පුළුවන්, සමහර ළමයින්ට නැති වෙන්න පුළුවන්. ඒ field එක empty වෙන්න පුළුවන්. දැන් කාලෙක ඉතින් ඔය දෙකම තියෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් සමහර ළමයින්ට නැති වෙන්න පුළුවන් නේ. ටෙලිෆෝන් නම්බර් එකක් නැති වෙන්න පුළුවන්. එතකොට ඒවා required කියන එක නෝ තිබ්බට ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් name එක වගේ ඒවා අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. ඒක නිසා මම දානවා yes. ඒ කියන්නේ required. ඒ කියන්නේ name එක empty තියලා මට මේක fill කරන්න බෑ. right? ඒක තමයි required. එතකොට do not allow zero length. එතකොට ඒක තව විදියක්. ඒ කියන්නේ zero length එකේ තියෙන්න බෑ. මොකද නම කියපුවාම මේකට බිඳුව වෙන්න බෑනේ. right? ඒක නිසා do not allow මේකේ තියෙන allow zero length. yes. ඒ කියන්නේ zero length එක allow කරනවා. මේක කියන්නේ do not allow. ඒ කියන්නේ zero length එක allow කරන්නේ නැහැ. ඒ කියන්නේ no කියලා දානවා. තේරුණාද? මෙන්න zero length එක allow කරන්නේ නැහැ. no required. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් තියෙනවා. caption එක විදිහට දානවා name කියලා දෙන්නේ. ඉතින් අපිට පුළුවන් caption එක විදිහට student name කියලා දාන්න. ඒතර එළියට පෙන්නන්නේ student name කියලා තමයි මේකේ එළියට පෙන්නන්නේ මේ field එකේ නම. right? right. ඉතින් name කියලා තිබ්බා ප්‍රශ්නයක් නැහැ. මොකද ළමයිගේ information නේ දාන්නේ. name කියලා තිබ්බා ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒකත් හරි. ඊළඟ එක තමයි date of birth. date of birth. මම කෙටියෙන් දානවා DOB. දැන් මේ field name එක දාන්නේ ඒක user ට පෙන්නන්නේ නැහැ. DOB. ඒකේ caption එකේ දානවා සම්පූර්ණ අපේ field name එක date of birth. right? DOB. මෙතන දානවා එතකොට මේකේ format එක date and time. date එකත් එක්කම time එක එන්නේ. එතන format එක දාන්න පුළුවන්. දැන් date and time පෙන්නන එක එක formats තියෙනවානේ. ඔයගොල්ලෝ දන්නවා Excel වලදී අපි දැන් මේ general date එක මේ විදිහට පෙන්නනවා. long date එක පෙන්නනවා අර දිගට මෙන්න මෙහෙම. right මේක මම දිගට ගත්තොත් එහෙම මේ date format එක මේ විදිහට. right the long date එක කියලා කියන්නේ අපි දිනේ මාසේ day එක ඔක්කොම පෙන්නනවා. medium date කියලා කියන්නේ මේ සාමාන්‍ය මාසේ කෙටියෙන් පෙන්නනවා දිනේ අවුරුද්ද. මේකෙන් කැමති format එකක් දාන්න ඕන. මම දාන්නම්කෝ මේක එකක් ඇදිනේ අපිට. right medium date format එක. right එතකොට medium date format එකෙන් තමයි මෙයා fill කරන්නේ. පස්සේ අපිට ඕන නම් වෙනස් කරන්න පුළුවන්. ඔන්න date of birth කියන එකත් හරි. sorry තව එකක් තියෙනවා date of birth කියන එකේ එළියට පෙන්නන්නේ caption එක විදියට සම්පූර්ණ මම දැන් DOB කියලා පෙන්නවොත් සමහර අයට අඳුර ගන්න බැරි වෙනවනේ. ඒ නිසා caption එක විදියට මම දානවා date of birth. අන්න caption එක අඳුර ගන්න හොඳ field එකක් මේක DOB. table එකේ තියෙන DOB කියලා. right නමුත් එළියට පෙන්වන්නේ අපි සම්පූර්ණ වචන නම පෙන්නනවා date of birth කියලා. right හරි.
ඔන්න date of birth කියන එකත් හරි. ඊළඟට එන්නේ student gender sex කියන එක. right? එතකොට ඒක මම දානවා student st right st ud underscore underscore sex right. එතකොට ඒකේ දාන්නේ එක අකුරයි. එතකොට මම දානවා short text field එක size එක එකයි. හැබැයි අනිවාර්යෙන් gender කියන එකට value එකක් තියෙනවා. ඒ නිසා මම මේකට දානවා required කියන එක yes කියලා දානවා. right. do not එතකොට zero length එකේ තියෙන්න බෑ. allow zero length කියන එක no කියලා දානවා. default value එක කියන්නේ කවුරුත් value එකක් දැම්මේ නැත්නම් ඒකට එන්නේ m කියලා male කියලා. value එකක් කවුරුත් දැම්මේ නැත්නම් m කියලා. ඊට පස්සේ මේකේ validation rule එකක් තියෙනවා. මෙන්න මේක වැදගත්. validation rule. මොකද්ද validation rule එක කියලා කියන්නේ? validation rule කියලා කියන්නේ ඔතන මට පුළුවන් user දාන values validate කරන්න. user දාන values validate කරන්න පුළුවන්. කොහොමද validate කරන්නේ? මේක වැදගත්. මේ තියෙන validation rule. validation rule කියන එකේ මෙන්න මෙතන බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරපුවාම මෙන්න මෙතන එනවා මට ලියන්න පුළුවන් rule එකක්. මම ලියන rule එක මෙහෙම. මොනවද? මේක තියෙන්න පුළුවන් values තමයි එක්කෝ m තියෙන්න පුළුවන් capital M. එහෙම නැත්නම් මම කියනවා o f තියෙන්න පුළුවන්. m හරි f හරි තියෙන්න පුළුවන්. කියලා ඕකේ කරනවා. right? එතන මම මේක ලියපුවාම මෙන්න මෙහෙම ගන්න මේක. මේක මෙතනම ලියන්නත් පුළුවන්. right? මෙතන ලියනවා අපි double quotation දාලා ලියන්න තමයි වඩා හොඳ. මේක මෙහෙම ලියන්න පුළුවන් m space o f m o f right? මෙහෙම දාන්න පුළුවන්. m o f ඒ කියන්නේ තියෙන්න පුළුවන් m අකුර o ඒ කියන්නේ ho f m ho f තමයි තියෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් මම කියනවා මේකේ මැසේජ් එකක් දෙනවා. මේ validation rule. rule එකේ මම කියනවා invalid input කියලා. invalid input. නැත්නම් please enter mof කියලා දාන්න පුළුවන්. මේක කියනවා invalid input කියලා කියනවා. ඉතින් ඔක double quotation ඇතුළේ දානවා වඩා හොඳයි. මම කියනවා invalid input. right? කියන්නේ කවුරු හරි කෙනෙක් a කියලා දැම්මා. ඒක invalid. ඉතින් invalid sex කියලා මේක දාන්න. invalid input. right? right ඒ ටික විතරක් අපි දැනට දාමු. මේ දෙකම පස්සේ කියන. දැන් caption එකට මට පුළුවන් දාන්න අවශ්‍ය නම් gender කියලා දාන්න පුළුවන්. එළියට පෙන්වන්නේ ඒතකොට gender කියලා. right? right. ඔන්න පළවෙනි table එක හරි. එතකොට ඒකේ නම තාම මම මේක save කරලා නැහැ. table 1 කියලා තියෙනවා. මේක save කරන්න ඕනේ right click කරලා save කියන option එකේ. right? table එකේ නම මේගොල්ලෝ දීලා තිනවා student mst කියලා. මම ඒක එහෙම දානවා student_mst කියලා. student mst කියලා ඔකේ කරගන්න. මෙන්න එක table එකක් හරි. right? ඒ table එක හදලා ඉවරයි. right? එතකොට ඊළඟ table එකත් මම create table design කියන option එකට යනවා. ගිහිල්ලා table එක ඇත්තටම අපි හදන්න කලින් save කරගත්තොත් ප්‍රශ්නයක් නැහැ. right? වඩා හොඳයි පළවෙනි attribute එකක් දාලා save කරන එක. හැබැයි මොකද primary key එකක් නැතුව එයා save කරන්න දෙන්නේ නැහැ. right? මම දානවා එතකොට මේකේ පළවෙනි field එක මොකද්ද? subject id. right? subject underscore id කියලා. right? subject underscore id. එතකොට ඒකේ data type එක auto number කියලා තියෙන්නේ. auto number කියලා කියන්නේ මෙයා number එක එක වැඩි වෙවි යනවා පළවෙනි එකේ ඉඳලා. right? auto number. right? ඊට පස්සේ මෙහෙම subject id එක auto number right. එතකොට ඒකේ long integer තමයි field size එක. මේක primary key එක කියලා කියනවා. ඊට පස්සේ caption එක ඇවිල්ලා subject id ඒක මම දානවා caption එක විදිහට subject id කියලා. right? subject id right. එතකොට ඒක තමයි primary key එක. right click කරලා primary key කියලා set කරනවා. ඊළඟ එක subject name short text. එතකොට මේකේ size එක field size එක 50යි ඒක හරි. එතකොට මේක required එක අනිවාර්යෙන් මේක තියෙන්න ඕනේ. required කියන එක yes දානවා. do not allow zero length ඒ කියන්නේ zero length එක allow කරන්නේ නැහැ. මේ allow කියන එකයි yes තියෙන්නේ. ඒක මම no කරනවා. caption එක තමයි subject name එක. right? subject name එක. right? ඒක හරි. ඊළඟ මේක save කරනවා. subject mst කියලා. subject underscore mst. right? එතකොට හොඳට මතක තියාගන්න subject id එක auto number ඒකේ format එක long integer. subject id එක auto number format එක long integer.
student MST එකේ subject ID එක student ID එකේ short text size එක 12යි size එක 12යි right ඊළඟ table එක create table design එතකොට මේකේ දැන් ඇත්තට මේ තියෙන විදිහටම හදුවත් ප්‍රශ්නයක් නැහැ student MST එකේ ID එක short text size එක 10 තිබ්බත් ප්‍රශ්නයක් නැහැ 12 තිබ්බත් කමක් නැහැ හැබැයි මෙතන 12 නම් දැන් මම මෙතන 12 දැම්මොත් right student ID එක 12 නම් right මෙන්න මේ enrollment එකේ student ID එක තියෙනවා ඒකේ 10න් මේ ඒකේ 12ම දාන්න ඕනේ මොකද දෙකේම සමාන වෙන්න ඕනේ right subject ID එක number long integer තේරෙනවද මම කියන එක දැන් මෙන්න මේ fields දෙකනේ foreign keys විදියට ගන්න මම ඊළඟට හදන්න යන table එක ගැන මම කියන්නේ දැන් මේ දෙකම ඉවරයි මම මේකේ ගත්ත student ID එක 12 කියලා right එච්චරයි දෙවෙනි එකේ මම කියන්නේ primary key එක මේකේ primary key එක මේ student MST එකේ short text කියන එක primary key එක ඒක size එක 12යි subject MST එකේදී subject ID එක තමයි primary key එක ඒකේ size එක long integer right ඊළඟ table එකේදී ඒ කියන්නේ enrollment MST කියන enroll වෙනවා කියලා කියන්නේ register වෙනවානේ enrollment MST එකේදී student ID එක තියෙනවා දැන් ඉස්සෙල්ලා තිබ්බේ 10 මම student MST කියන එකේදී 12 කරපු නිසා enrollment එකේදී 12 ගන්න එක තමයි සුදුසු එහෙම නැත්නම් මේ දෙක මොකද relate කරන්න දෙන්නේ නැහැ මේ දෙක join කරන්න දෙන්නේ නැහැ subject ID එක හරි ඒකේ number long integer මේකේ හරිනේ මේ auto number long integer auto number කියන number එකක් size එක සමාන වෙන්න ඕනේ ඒ කියන්නේ මේ data type එක සහ size එක වෙන විදිහට කිව්වොත් foreign key එකේ තියෙන data type එකයි size එකයි එයා refer කරන table එකේ primary key එකට දාලා තියෙන data type එකටයි size එකටයි සමාන වෙන්න ඕනෙමයි. right මම මේ දෙක රතු පාටින් දාන්නම්කෝ. right එහෙම නැත්නම් මේක background එක මම yellow කරමුකෝ මේ. එතකොට මේ කියන්නේ foreign keys. student ID එකයි subject ID එකයි foreign keys වෙන්නේ. එතකොට මේකේ text size එක 12යි. මේකේ number size එක long integer. මේකේ size එක 12යි type එක text. ඒ student MST කියන්නේ මේ. ඒකත් හරි මේ type එක text size එක 12යි right ඊළඟ එකේදී subject ID එක auto number long integer තමයි size එක මේ auto number long integer තමයි size එක right එහෙනම් තියෙනවා right මෙතන ගින් enroll MST කියන table එක right enroll MST ඒතර මේකේ තර විදිහට මම හදනවා enrollment ID right ඒක auto number right මේක auto number දැම්මා primary key එක set කරා right ඒකේ long integer ඒක හරි caption එක enrollment ID right ඊළඟ එක student ID type එක short text size එක 12යි ඒකෙත් format එක අර format එකමයි A/99/999 එතකොට මේකේ sorry format එක නෙමෙයි මේක input mask එක ඊට පස්සේ caption එක ඇවිල්ලා student ID right default value එකක් validation rules නෑ indexes මම පස්සේ කියන්නම් caption එක හරි right ඒක do not allow zero length ඒ කියන්නේ මේක zero length එකක් තියන්න බෑ ඒ කියන්නේ අනිවාර්යයෙන්ම student ID එක තියෙන්න ඕනේ allow zero length කියන එක no කියනවා ඒතකොට do not allow zero length right ඊළඟ එක ඇවිල්ලා subject ID එක subject_id ඒක low number එකක් right size එක long integer හරි so indexes duplicates කියන එක තියෙනවා required අනිවාර්යෙන් මේක තියෙන්න ඕනේ ඒ නිසා මෙතන validation rule එකට යටින් දෙනවා මෙන්න මේ required කියන එක yes දානවා required yes මෙතන දෙනවා index with duplicate හරි caption කියන එක subject ID right හරි ඊට පස්සේ වැදගත් මේක අන්තිම එක marks right marks ඒතර ඒක number එකක් ඒක long integer නෙවෙයි integer මොකද බිඳුවේ ඉඳන් 100 දක්වානේ දාන්නේ බිඳුවත් 100ත් අතර
අන්න තියෙනවා මේකේ index with duplicates කියන එක පස්සේ අපි කරමු no decimal places auto තියෙන එක මම 0 කරනවා right ඒ කියන්නේ සම්පූර්ණ සංඛ්‍යාව විතරයි දැන් 50.5 කියලා ලකුණක් එන්නේ right ඊට පස්සේ මෙතන දෙනවා validation rule එක දෙනවා validation rule එක කියන්නේ only marks less than or equal to 100 ඒ කියන්නේ ලකුණු තියෙන්න පුළුවන් 0.100යි අතර right 0.100යි අතර එතකොට මට දාන්න පුළුවන් less than no මෙතන දෙන only marks less than or equal to 100 ඒ කියන්නේ අනිවාර්යෙන් ලකුණු කුඩා හෝ සමාන වෙන්න ඕනේ 100ට වැඩිය right 100ට වැඩිය අඩු හෝ සමාන වෙන්න ඕනේ right ඒ කියන්නේ 101 දාන්න බෑ 100 පුළුවන් right කොට කවුරුහරි කියන 100ට වැඩි එකක් දැම්මොත් මට කියන්න පුළුවන් මෙතන invalid marks ඒක තමයි validation text එක කියලා කියන්නේ වැරදුනොත් එන්න ඕනේ message එක right caption එක විදිහට දානවා marks කියලා right හරි ඊළඟ මම මේක save කරනවා enrollment mst කියලා enrollment underscore mst කියලා okay කරනවා right හරි දැන් මම ටේබල් තුනම හදලා තියෙනවා අවශ්‍ය නම් අපිට ආපහු මේවට ගිහින් චෙක් කරන්න පුළුවන් මේ ස්ට්‍රක්චර්ස් ටික right දැන් කවුරු හරි ටේබල් හදලා ඉවර නම් මේවා ක්ලෝස් කරන්න පුළුවන් එක ක්ලෝස් කරන්න පුළුවන් right මේක ක්ලෝස් කරන්න පුළුවන් ක්ලෝස් කරාට පස්සේ මෙතන පෙන්නනවා ටේබල්ස් තුන right මේ වම් පැත්තේ ෆ්‍රේම් එකේ පෙන්නනවා අපේ ටේබල්ස් තුන මේ ආපහු ඩිසයින් view එකට යන්න පුළුවන් මෙතන right click කරලා ඩිසයින් view එකේ මම පිළිවෙලට ගන්නම් ඉස්සලා දුවේ ස්ටුඩන්ට් එක right click කරලා design view එකෙන් මේ tables ආපහු ගන්න පුළුවන් මේ student mst right click කරලා design view subject mst right click කරලා design view enrollment mst right ඔතන right click කරලා මට tables design එක ආපහු ගන්න පුළුවන් table design එක ආපහු ගන්න පුළුවන් මේ විදිහට right ඒකල මට ආපහු මේ design එක check කරන්න පුළුවන් අපේ exercise එකේ කියලා තියෙන මෙන්න මේ text එක මේ description එකත් එක්ක මේ මම මේ මොනවද validation text හරි indexes with duplicates කියන එක පාවිච්චි කරේ නෑ ඒක අපි අත්‍යවශ්‍ය කරමු ඒකත් මෙන්න මෙතන තියෙන මේ index duplicates yes no කියලා තියෙන්නේ right ඒක අපි මම මේ exercise එක අන්තිමට කරලා දැනට මම මේක අයින් කරලා තියන්නම් මේකෙන් right ඔයාලා මම ආපහු මේ copy දාන්නම් එතන මේකත් එක්කම කරලා බලමු මේ index with duplicates කියන මම පස්සේ පැහැදිලි කරන්නම් දැන් මේකත් එක්ක පැහැදිලි කරොත් වැඩි අපහැදිලි වෙයි right මේ තියෙන marks less than or equal to 0 කියන එක ඒකත් අපිට දාන්න පුළුවන් ඕනනම් මේව කෙටියෙන් මම දාලා දෙන්න පුළුවන් validation rule එක less than or equal 0 ඔකනේ කියන්නේ right මම වරහන් ඇතුලේ ඔකට ටික exercise එකේ ඔක දාලා තියන්නම් මම ආපහු මේක දාන්නම් less than or equal 0 ඒකනේ අපි expression එක එන්නේ පිළියම් වන සමීකරණ එක මේකේ එන්නේ validation rule allow only mof ඒතර mof කියලා තමයි දාන්නේ ඉතින් ඒ ටික ආපහු මට මේකෙන් චෙක් කරලා බලන්න පුළුවන්. චෙක් කරලා බලලා මේ database එකේ tables ටික හරි දැන්. tables ටික හරි ගියාට ඇත්තටම මොකද database එකක් වෙන්නෙම නැහැ. ඒ කියන්නේ මේකේ අපි relationship එක හදන්න ඕනේ. ඒක ඉතාම වැදගත්. right relationship එක හදලා අපි data දාමු. මම මේක එකපාර close කරනවා ඔක්කොම ටික. right. දැන් කොහොමද relationships හදන්නේ? අපි ඉගෙන ගත්තා මේකේ database design එකේදී මේකේ relationship එක හදන්නේ foreign keys වලින් right. so මේකේ foreign keys ටික අපි දැන් දන්නවා මොකද්ද? enrollment mst එකේදී student id එක refer වෙනවා student table එකේ student id එක right ඊට පස්සේ මේ subject id කියන එක refer වෙනවා subject table එකේ subject id එකට right ඒක අපිට ඇත්තටම මේක මේ එක තැනක අපිට අවශ්‍ය නම් මේක පෙන්වන්න පුළුවන් මෙන්න මෙහෙම right ඒක මෙතනින් මම අඳින්න නැතුව මම මෙතනින් පෙන්වන්නම් ඒතර relationships හදන්නේ මෙහෙමයි database tools කියන ටැබ් එකට යනවා database tools කියන ටැබ් එකට යනවා කියලා right දැන් create ටැබ් එකේ මේ tables හදුවේ මම යනවා database tools කියන ටැබ් එකට කියලා relationships කියලා option එකක් තියෙනවා relationships right so relationships හදන්නේ කා අතරද මේ table තුන අතරනේ හදන්නේ මම මේ table තුනම add කරගන්නවා මෙන්න මෙහෙම add කරනවා add කරා මේක add කරනවා close table තුන add කරගන්නවා right මම මේ ටේබල් දෙක ලේසියට මේ enrollment කියන එක මැදින් තියාගන්නවා කොහෙද තිබ්බ ප්‍රශ්නයක් නැහැ right හේතුව දැන් මේ enrollment කියන එකේ foreign keys ටික තියෙන්නේ right මම දැන් කියන්නේ මෙන්න මේ subject id එක සහ student id කියන දෙකෙන් තමයි relationship එක හැදෙන්නේ නැත්නම් foreign keys විදිහට ගන්න student id එක සහ subject id මේ student id කියන එක click කරලා
right එහෙම නැත්නම් මෙතනින් primary key එක උඩ click කරලා මෙහෙම drag කරලා මෙහෙම ඇදගෙන ඇවිල්ලා මම මේක දානවා ඕගොල්ලන්ට පේනවා දැන් මේ මෙහෙදි අතාරින්න බෑ මේ මෙතන මේ රතු පාට රවුම මෙහෙම හරහටියක් තියෙනවා මේ මෙතෙන්දි අතාරින්න බෑ මේක අතාරින්න පුළුවන් මෙන්න මෙතෙන්දි මේ ස්ටුඩන්ට් ID කියන එක අරගෙන ඇවිල්ලා මම මෙන්න මෙතෙන් දානවා මේ ස්ටුඩන්ට් ID කියන එක මෙතෙන්ද දානවා එතකොට ස්ටුඩන්ට් ID කියන එක තියෙනවා ස්ටුඩන්ට් MST table එකේ ස්ටුඩන්ට් ID කියන එක තියෙනවා enrollment MST කියන table එකේ right right මේ දෙක තියෙනවා මම මෙතනින් මෙන්න මේ ටික් එක දානවා enforce referential integrity කියන එක ඒක අපි පස්සේ බලමු මොකක්ද කියන්නේ කියලා enforce referential integrity කියන එක ඊට අමතරව මම මේ cascade update cascade delete කියන ටික් දෙකක් දාලා create කරනවා එන්න create වුණා right දැන් බැරි වෙලා හරි අපි අර ඉස්සෙල්ලා මෙන්න මේකේ ස්ටුඩන්ට් ID එකට තියෙන data type එක සහ size එක මේක ස්ටුඩන්ට් ID එකට තියෙන data type එක සහ size එකට match වුනේ නැත්නම් මට මේක create කරන්න දෙන්නේ නැහැ right මට මේක create කරන්න දෙන්නේ නැහැ මම චුට්ටක් ඕක කරලා පෙන්නන්න අවශ්‍ය නැහැ right බැරි වෙලා හරි මේ ස්ටුඩන්ට් කියන table එකේ මෙන්න මේ table එකේ මේ short text size එක 12 enrollment කියන එකෙත් ස්ටුඩන්ට් ID එකට short text size එක 12මම තියෙන්නම ඕනේ එහෙම වෙනස් වුණොත් මේ දෙකේ match වුනේ නැත්නම් student ID student MST table එකේ short text type එක size එක 12 enrollment එකෙත් එතකොට අනිවාර්යෙන් type එක short text size එක 12ක් තියෙන්නම ඕනේ ඉතින් නැත්නම් හදන්න දෙන්නේ නැහැ right දැන් උදාහරණයකට මේ subject MST කියන එකේ subject MST කියන එකේ subject ID එක number auto number කියන්නේ number එකක් size එක long integer තියෙනවා size එක long integer තියෙනවා enrollment MST කියන එකේදී subject ID එක number size එක long integer බැරි වෙලා හරි මම මේක integer දාලා තියෙනවා නම් integer දාලා තියෙනවා මම integer දාලා save කරලා මේක close කරන්නම් right table ඔක්කොම close වෙලා තියෙන්න ඕනේ අනිත් එක relationship හදනකොට table එකක් හරි open කරලා තිබ්බොත් හදන්න දෙන්නේ right ඔන්න මම දැන් subject ID කියන එක subject MST table එකකින් drag කරලා මම දානවා මෙන්න මෙතන right දාලා enforce කරලා මෙන්න මේ cascade update cascade delete කියන option දෙකක් දාලා create කරන්න ගියොත් මෙන්න මෙයා කියනවා relationship must be on the same number of fields with the same data types දැන් හරිනේ මොකද same data type නෙවෙයි තියෙන්නේ right මම මොකද කරේ subject කියන එකේ තියෙන්නේ auto number long integer මම enrollment කියන එකේදී auto number කියන්නේ number එකක් ඒක හරියි නමුත් මෙතන මෙන්න මේ sorry මේක subject ID කියන එකේ number integer කියලා වෙනස් කරනවා integer වෙන්න බෑ එහෙනම් ඒක subject MST කියන එකේදී තියෙන්නේ long integer subject ID එකට අදාළව size එක එහෙනම් මේකෙත් subject ID එකට අදාළව size එක long integer තියෙන්න ඕනේ long integer තියෙන්න ඔන්න long integer දාලා save කරලා ආපහු මම මේක දාන්න යනවා subject ID කියන එක subject කියන එකෙන් click කරලා මෙතන දාලා enforce කරන්න ඕනේ enforce referential integrity cascade update cascade delete දැන් වෙන එකක් කියන්නේ මේ the database engine could not lock the table enrollment MST because it is already in use by another process or person ඒ කියන්නේ දැන් මේක පාවිච්චි කරනවලු ඒ කියන්නේ මේක කවුරු හරි වෙනස් කරන්න පුළුවන් ඒ කියන්නේ මේක ඕපන් කරලා තියෙනවා කියලා කියන්නේ මේ මේක ඕපන් කරලා දෙනවා කියලා කියන්නේ කවුරු හරි වෙනස් කරන්න පුළුවන්. ආක නිසා tables open කරලා තියෙන්න බෑ මේ relationships හදනකොට අනිවාර්යෙන් table close කරලා තියෙනවා. right? එකක් table close කරලා තියෙන්න ඕනේ. අනිත් එක මම මේ match කරන fields වල data type එක සහ size එක සමාන විය යුතුමමයි. එහෙම නැත්නම් මේක හදන්න දෙන්නේ නැහැ. right. දැන් මම table close කරා size සමාන කරා. දැන් මේක ඇදලා drag කරලා දැම්මා. ඒකල enforce සහ cascade update delete කියන option ටික enable කරලා create කරනවා. එතකොට මට මේක හදන්න දෙනවා. right මම මේක save කරනවා. save කරලා close කරනවා. මට තියන්න relationships හදලා අපි data table එකට data දාන එක තමයි වඩාත්ම සුදුසු. right relationships හදලා table එකට data දාන එක තමයි වඩාත්ම සුදුසු. right දාන්න තියෙන්නේ data ලේසියෙන්ම දාගන්න පුළුවන්. මගේ records ටික දිහා බලලා මම දානවා M2045 name එක දානවා
අනාමලි කුමාරි right date of birth එක දානවා එතකොට ජුලයි date එක ජුලයි 5 කියලා දාමුකෝ right එතකොට gender එක female right ඊළඟ date එක දානවා capital B 20 230 right Kasun Priyanta right date එක March 31st right එක 99 වල gender එක male default එකම තියන්න පුළුවන් tech 20 156 Kamal Mandara February 2 කියලා තියෙන්නේ right 99 gender එක male right student MST table එක හරි student MST table එක හරි ඊළඟට අපි දාන්නේ subject MST කියන table එකට ඒකේ subject ID එක auto නම් තියෙන. ඒකට subject name එක විතරයි මම fill කරන්නේ maths. subject ID එක auto ගන්නවා. නේ. ඊළඟ එක chemistry. right? ඊළඟ එක physics. right? ඊළඟ එක biology. right? ඒ වගේ අපිට ලේසියෙන්ම මේවා subjects type කරගන්න පුළුවන් ICT SFT right? ET කියලා ලේසියෙන්ම subjects type කරගන්න පුළුවන් ID එක නැතු ID එක auto දාලා තියෙන ඊට පස්සේ අපිට පුළුවන් enrollment MST කියන table එකට දාන්න enrollment MST table එකේදී එතකොට දාන්න තියෙන්නේ මේ කියලා දෙන විදිහට M 0045 ඒ විදිහට දාන්න තියෙනවා right එතකොට ඒ විදිහට අපිට enrollment MST කියන එකේ data ටික දාගන්න තියෙන්නේ මේක theory table එකේ data ටික දිහා බලලා type කරන්නයි දෙන්නේ right පළවෙනි නමියා 20 sorry ID එක M20 45 subject ID එක 1 marks 68 ඊළඟ එකට ගියා M20 045 subject ID එක 2 marks empty right ඊළඟ එක M20 045 subject ID එක 3 marks 85 ඊළඟ එක B 20 230 subject ID එක 2 marks නැහැ right අද මේක ගත්තාම මේ subject ID එක මිස් වෙලා තියෙන. එතකොට subject ID එක 2 marks empty right ඊළඟ එක ඇවිල්ලා B 20 230 subject ID එක 3 marks 76 right ඊළඟ එක B 20 230 subject ID එක 4 marks 42 right ඊළඟ එක T 20 156 subject ID එක 5 marks 90 ඊළඟ එක T 20 156 subject ID එක 6 marks empty right T 20 156 subject ID එක 7 marks 68 right then enrollment MST කියන එකත් හරි right මම save කරලා close කරනවා right right මේ විදිහට මම එතකොට subjects ටික student details subject details සහ enrollment කියන tables ටික fill කරලා දෙන්න right right ඊට පස්සේ මේගොල්ලෝ කියන මේ record එකක් delete කරලා බලන්නලු ඒව අපි අන්තිමේට බලමු මේක වැදගත් මේ අපි හතරවෙනි ප්‍රශ්නේ ගත්තා try to insert a record enrollment MST where subject ID does not exist ඒ කියන්නේ මේකේ නැති subject එකක් මේකට දාලා බලන්න ඕනේ දැන් උදාහරණයක් මෙතන මම දැම්මොත් subjects තියෙන්නේ 1 to 7 නේ ET කියන එක තියෙනවා නමුත් subject ID එකක් නැති එකක් ඒ කියන්නේ 8 කියලා subject එකක් නැහැ නේ මම 8 කියලා මේකට enter කරොත් right මේ ඒක දාන්න දෙන්නේ නැහැ මොකද හේතුව මේ subject ID එක refer කරලා තියෙනවා subject table එකේ subject ID එක right
මේක. එතකොට 7 කියන එක තිබ්බොත් ප්‍රශ්නයක් නැහැ. මොකද 7 කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවනේ. 8 කියන එක දාන්න දෙන්නේ නැහැ. 8 9 10 ඒ වගේ සබ්ජෙක්ට් ටේබල් එකේ නැති සබ්ජෙක්ට් එකක් දාන්න දෙන්නේ නැහැ. You cannot add or change a record because related record is required. මේකට relate record එකක් කොනේලු. මොකද subject id එක කියන්නේ මේකේ foreign key එක. ඒ කියන්නේ මේ foreign key එක refer වෙනවා subject table එකේ subject id එකට මෙතන. ඒ කියන්නේ මේකේ නැති subject එකකට ළමයාට register වෙන්න දෙන්නේ නැහැ. මොකද මේ තියෙන subjects වලට register වෙන්න පුළුවන්. මොකද relationships වල අපි ඒක හදලා තියෙන්නේ. relationships වල අපි කියලා තියෙනවා මේ enrollment MST කියන එකේ subject id එක enrollment MST කියන එකේ subject id එක refer කරනවා subject table එකේ subject id එකට. එතකොට මෙතෙන්ට දාන්න දෙන්නේ නැහැ id එකක් මෙතන තිබ්බේ නැත්තම්. subject id එකක් තිබ්බේ නැත්තම් ළමයාට ඒ subject එකට register වෙන්න බෑ. ඒ වගේම ඒක අනිත් පැත්ත. ඒ කියන්නේ ස්ටුඩන්ට් මේ ස්ටුඩන්ට් ලිස්ට් එකේ නැති ස්ටුඩන්ට් කෙනෙක්ට එන්රෝල් වෙන්න දෙන්නෙත් නැහැ. දැන් මම මෙතන දැම්මොත් එහෙම 157 කියලා 157 කියලා ස්ටුඩන්ට් කෙනෙක් නැහැ නේ මේ. ඒ රෙකෝඩ් එක ඇඩ් කරන්න දෙන්නෙත් නැහැ. එහෙනම් මේ ස්ටුඩන්ට් ID එක මෙතන තියෙන ස්ටුඩන්ට් ID එක අනිවාර්යෙන් ස්ටුඩන්ට් ටේබල් එකේ තියෙන්න ඕන. සහ මෙතන තියෙන සබ්ජෙක්ට් ID එක අනිවාර්යෙන් සබ්ජෙක්ට් ටේබල් එකේ තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒ රෙකෝඩ් එක දාන්න දෙන්නේ නැහැ. right? ඒක තමයි අපි මෙතන කරවුවේ. මෙන්න මේ enforce කියන එකෙන් ඇත්තට මේක තමයි කරලා තියෙන්නේ. මම මේක දානකොට මේ රිලේෂන්ෂිප් එක හදලා enforce කරවුවේ referential integrity. ඒ කියන්නේ අනිවාර්යෙන්ම මේකට වැලියු එකක් දානවා නම් ඒකට මැචිං රෙකෝඩ් එකක් මේ පැත්තේ තියෙන්න ඕනේ. එහෙම තිබ්බේ නැත්නම් දාන්න දෙන්නේ නැහැ. එහෙම දාන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ මේ cascade update delete කියලා කියන්නේ. cascade update delete කියලා කියන්නේ ඔයගොල්ලන් පස්සේ බලන්න පුළුවන්. දැන් ස්ටුඩන්ට් ගේ දැන් මේ ස්ටුඩන්ට් ගේ මං හිතන්න මෙයාගේ ID එක වෙනස් වුණා කියලා B230 නැතුව මෙයාගේ වෙනස් වුණා කියලා හිතන්නකෝ B300 කියලා 300. එතකොට මේ ළමයාගේ වෙනස් වෙනවා නේ. මම මේක සේව් කරනවා. මේ ළමයා වෙනස් වෙන එකල මේක ක්ලෝස් කරනවා සබ්ජෙක්ට් කියන එකත් ක්ලෝස් කරනවා. මම දැන් එන්රෝල්මන්ට් කියන එකට ගිහින් බැලුවොත් මේ 230 තිබ්බේ 3වත් 300 වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ස්ටුඩන්ට් කියන එකේ අප්ඩේට් වුණොත් මේ ස්ටුඩන්ට් කියන එකේ අප්ඩේට් වුණොත් දැන් මෙයාගේ තියෙන්නේ 45 නේ. මම කියමු මැත්ස් කියන එකනාගේ එයාගේ 200 වුණා. right? එයාගේ 200 වුණා. මේ ටෙක් කියන එකනාගේ 150 වුණා. right? දැන් මේ වෙනස් වෙච්ච දෙක හොඳට මතක තියාගන්න. ඒ කට්ටියක වෙනස් වුණා. right? වෙනස් වුණාම මේ ටෙක් කෙනෙක් කනාගේ තිබ්බ එක 150 වුණා. මැත්ස් කෙනෙක් කනාගේ 200 වුණා. B කෙනෙක් කනාගේ 300 වුණා. ඒ කියන්නේ මේක රිලේෂන්ෂිප් එක හදලා තියෙන නිසා ස්ටුඩන්ට් කියන එකේ වෙනස් වුණොත් ඊට අනුරූපව එන්රෝල්මන්ට් කියන එකේ වෙනස් වෙනවා. ඒ වෙන්නේ මම මේ රිලේෂන්ෂිප්ස් වල මම මේකේ දැන් මේ කැස්කේඩ් අප්ඩේට් කියන එක enable කරා මේ. කැස්කේඩ් අප්ඩේට් රෙකෝඩ්. කැස්කේඩ් අප්ඩේට්. ඒ කියන්නේ කැස්කේඩ් අප්ඩේට් කියලා කියන්නේ මේ ටේබල් එකේ ඒ කියන්නේ දැන් මේ ප්‍රයිමරි කී එක තියෙන එකට අදාළව මම වෙනස් කරවුවොත් මේ ප්‍රයිමරි කී එක වෙනස් කරවුවොත් මේකේ ෆොරින් කී එකේ තියෙන වැලියුස් වෙනස් වෙනවා. මේ තියෙන ප්‍රයිමරි කී එක ස්ටුඩන්ට් ID කියන එක ඒක එන්රෝල්මන්ට් කියන ටේබල් එකේදී ෆොරින් කී එකනේ. ඒතර ප්‍රයිමරි කී එකේදී මම අගයක් වෙනස් කරවුවොත් දැන් මේ 150 කියන එක රිෆර් වෙන්නේ මෙතෙන් නැත්තර. මේ තුනනේ. මේ ළමයා තමයි මේ අරන් තියෙන්නේ මේ ළමයාගේ විස්තර මේ ළමයාව තමයි අරන් තියෙන්නේ. ඒතර මේ ළමයාගේ 150 නැතුව අපි 500 කරවුවොත් කරලා මේක සේව් කරවුවොත් මේ තාම වෙනස් වෙලා නැහැ. මම මේක 500 කරලා සේව් කරනවා. සේව් කරපු ගමන් මේ 150 තිබ්බ ළමයාගේ රෙජිස්ට්‍රේෂන් නම්බර එක 500 වෙනවා. ඒ වෙන්නේ cascade update කියන ඔප්ෂන් එකේ. cascade update කියන ඔප්ෂන් එක. තේරුණාද? ඒ වගේම මම මේ ළමයාව අයින් කරවුවා. දැන් මේ ළමයා අයින් වුණා කියලා හිතන්නකෝ. මේ ළමයා ඉස්කෝලෙන් අයින් වෙනවා. ඒ කියන්නේ right click කරලා delete කරනවා. right? මම තව ළමයෙක් දාලා ඉන්නවා. මම තව ළමයෙක් දාන්න T20600 කියලා ළමයෙක් ඉන්නවා. right? අපි හිතමු එයා වෙන මොකක් හරි නමක් අපි දාමු. අපි දාමු ලක්මාල් දිසිල්ල right ඔයාගේ බර්ත්ඩේ එකක් අපි දාමු මොකක් හරි එකක් අපි දාමු අද ඩේට් එක දාලා 2020 නැතුව අපි දාමු 99 right ජෙන් එක මේල් right ඔන්න එතකොට මේ 500 කියන ළමයා අයින් වෙනවා එයා රෙකෝඩ් එක ඩිලීට් කරනවා right yes එතකොට ඊට අදාළව මේකේ එතකොට ළමයා අයින් වුණා නම් මේ රෙජිස්ටර්
එන්රෝල්මන්ට් එකේ යාගේ රෙකෝඩ්ස් තියෙන්න බෑනේ. ඒ රෙකෝඩ්ස් තුනක් අයින් වෙනවා. දැන් මම අලුත් එක්කනගේ විස්තර දානවා. T2600 right. so යා කරන subjects 567 5 කෙනෙක්ගේ මම දානවා ලකුණු 85යි කියලා දාමු. ඊට පස්සේ T2600 යාගේ 6 කියන සබ්ජෙක්ට් එකේ ලකුණු තාම දීලා නැහැ කියලා දාමු. right. ඊට පස්සේ T2600 කියන එකනාගේ 7 කියන සබ්ජෙක්ට් එක අපි හිතමු 90. මෙයාගේ තව ලකුණු දීලා නැහැ බින්දුවත් නෙමෙයි ලකුණු නැහැ කියලා. එතකොට දැන් මේ 7 8 9 කියන රෙකෝඩ්ස් ටික අයින් වෙලා. ඒක ප්‍රශ්නයක් නෑ අපිට. ඒක ඔටෝ නම්බර් තිබ්බ ප්‍රශ්නයක් නෑ. ඒක ඩිලීට් වෙලා තියෙන්නේ. මොකද මෙතනින් ඒ ළමයව මම අයින් කරනවා. ඒ වෙන්නේ මෙතනින් අයින් කරපුවම ඊට ඔටෝමැටිකලි අයින් වෙන්නේ මේකේ මම කැස්කේඩ් ඩිලීට් කියන ඔප්ෂන් එක දාලා තියෙන නිසා මේ කැස්කේඩ් ඩිලීට් record related records cascade update related fields. ඒ කියන්නේ field එකක් update නොත් ඊට related fields update වෙනවා. record එක delete කරවොත් ඊට related records delete වෙනවා. right. මම හිතන්නේ වැඩි පැහැදිලි මෙතන cascade update cascade deletes කියන option වල. right. ඔයගොල්ලොත් එනම් මෙහෙම database එක හදලා data fill කරගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ queries පාවිච්චි කරලා කොහොමද data fill කරලා තියෙන data ගන්න කියලා. right. කොහොමද fill කරලා තියෙන data ගන්න කියලා තමයි ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ. දැන් අපි try කරලා බැලුවා අලුත් records දාන්න. right. ඒ කියන්නේ primary key එක තියෙන නැති ඒවා දාන්න බැලුවා එහෙම දාන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ cascade update කියන එක අපි බැලුවා. cascade delete කියන එක බැලුවා. ඒතකොට ඒවා තමයි අපිට කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ query වලින් කොහොමද records ගන්නෙ සහ record updates කරන්නේ. ඊට පස්සේ කොහොමද form එකක් කරා data insert කරන්නේ කියන දේ තමයි බලන්න දෙන්නේ. right. හැමෝම එහෙනම් මේ tables ටික හදලා data fill කරගන්න. ඊළඟ එකකින් අපි බලමු කොහොමද queries ලියන්නේ කියලා. අනිවාර්යයෙන් මේ relationships හදාගන්න data fill කරලා තියාගන්න. data fill කරලා තියාගන්න. එතකොට queries ලියන්න ලේසි. right. ප්‍රශ්නක් තියෙනවා නම් දාන්න මේ ටික කරලා තියාගන්න. හරි. එතකොට එහෙම තමයි අපි database එකක් design කරලා create කරගන්නේ. right. queries ලියන්න නම් මේ ටික හදලා data fill කරලා තියාගන්න ඕනේ. මම කියන්නේ ඉස්සලාම data tables ටික හදලා data fill relationships හදලා මෙන්න මේ relationship එක හදලා data fill කරන්න. එතකොට එන ගැටලු අඩු කරගන්න පුළුවන්. එකම දේ අපි database එකේ relationships හදනකොට ඒ comments ගන්න foreign keys වලට ගන්න fields වල data type එකයි size එකයි equal වෙන්න ඕනේ. equal වෙන්න ඕනේ. එහෙම නැත්නම් හදන්න දෙන්නේ නැහැ. right. හරි ඒ ටික මතක තියාගන්න database එක හදලා data fill කරලා තියාගන්න. right.